කියන්නේ විශ්ලේෂණය කරනවා financial performance මූල්‍ය කාර්ය සාධනය through හරහා මොනවා හරහද financial report මූල්‍ය ප්‍රකාශන හරහා ව්‍යාපාරයක මූල්‍ය කාර්ය සාධනය විශ්ලේෂණය කරන එක තමයි මේ පාඩමේදී කරන්නේ. ඔයාලට ස්ක්‍රීන් එක පේනවා ඇතිනේ? ඔව් ඔක පේනවා. හරි. එතකොට මොකද මේ performance කියලා කියන්නේ? ඔයාලා ස්ලයිඩ් එක කියවගෙන මම ස්ලයිඩ් එක උඩින් කියවගෙන යනවා. Realization of organizational goals. ඒ කියන්නේ ආයතනයක අරමුණු අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් තමයි මේ performance කියන තැනදී කියවෙන්නේ. මේකේ පොඩියට definition එකක් වගේ දීලා තියෙනවා. In simple terms, performance is how far an organization has been able to serve its intended purpose. ඒ කියන්නේ ආයතනයක් මොනතරම් දුරට එයාලගේ අරමුණු ඉටු කරගන්න හැකි වෙලා තියෙනවද? කිසියම් කාල පරිච්ඡේදයකදී කියන එක තමයි performance කියන එකේ අදහස වෙන්නේ. එතකොට මේ performance කියන එක යටතේ organisation අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. කාර්ය සාධනය යටතේ සාමාන්‍ය කොටස් දෙකකට බෙදනවා. profit oriented organization, not for profit. ඒ කියන්නේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. එතකොට ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයේ දෙන්නේ දන්නානේ යාළගේ මූලික අරමුණ වෙන්නේ ලාභය. එතකොට not for profit කියන්නේ යාළගේ වෙනත් මොකක් හරි අරමුණක් නේ. ගොඩක් වෙලාවට එක්කෝ සුබ සාධනය වගේ ඒ වගේ දේවල්. එතකොට මේ not for profit organization ආපහු කොටස් දෙකකට බෙදෙනවා. එකක් public sector organization. ඒ කියන්නේ රජයේ එහෙම නැත්නම් පොදු ව්‍යාපාර. අනිත් එක non governmental organization NGOs. ඒ ගැන පොඩි දලහදස්සක් තිබුණත් ඇති. ඊළඟට non financial information. ඒ කියන්නේ මූල්‍ය නොවන තොරතුරු. ඔයාලා දන්නවා අපි සාමාන්‍යයෙන් ඔය එක එක ස්ටේට්මන්ට් හදනවානේ. මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියයි, ආදායම් ප්‍රකාශන කියයි, මූල්‍ය තත්ත්ව ප්‍රකාශන කියයි. ඔය හැම දෙයකදම අපි දාන්නේ මුදලින් මැනිය හැකි ගණන් දෙනවනේ. එතකොට මේ non financial information එහෙමත් නැත්නම් මූල්‍ය නොවන තොරතුරු වැදගත් නැද්ද තීරණයක් ගන්න. මේක කියලා තියෙන හැටියට the importance of non financial information is greater. ඒ කියන්නේ non financial information වල වැදගත්කම වැඩි. ඒකට හේතුව තමයි non financial performance lead to financial performance. ඒ කියන්නේ non financial performance හරහා financial performance ඇති වෙනවා. ඒ කියන්නේ කොහොමද? සාමාන්‍ය non financial performance කියවම product එක quality එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් customer satisfaction එක වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හරහා නේද මේ financial performance එක තීරණය වෙන්නේ. දැන් financial performance කියවම ගොඩක් වෙලාවට අපිට මූල්‍ය කාර්ය සාධනය කියවම අපේ ඔළුවට එන්නේ කෙලින්ම ලාභය වගේ අදහසක් නේද? එතකොට product එකේ quality එක බලපාන්නේ නැද්ද ලාභෙට? sale එකට බලපාන්නේ නැද්ද? ඒ වගේම ඔය පාරිභෝගික තෘප්තිය. ඒ වගේ දේවල් වැදගත් වෙනව නේද මේ financial performance එක ඇති වෙන්න. ඒක නිසා මේ තොරතුරු වැදගත් වෙනවා non financial information. ඒ වගේම තමයි non financial performance underlies the sustainability discourse. ඒ කියන්නේ ලාභය විතරක්ම නෙවෙයි සාමාන්‍ය ව්‍යාපාරික තියෙන අරමුණ. ඒ කියන්නේ ප්‍රධාන අරමුණ ලාභය වෙන්න පුළුවන්. ඒ වුණාට ව්‍යාපාරයකටත් අර ව්‍යාපාරයට මතක ඇති BSL එකෙන් ඉගෙනගෙන තියෙන ව්‍යාපාර පුරවැසියෙක් එයාලට සමාජ වෙනුවෙන් වගකීමක් තියෙනවා. ඒ වගේ දේවල්. එතකොට මේ sustainability එක වෙනුවෙන් යුත් මේ non financial performance වැදගත් වෙනවා. සාමාන්‍ය sustainability කියන්නේ අපි ලාභ ගැන විතරක් නෙමෙයි. අපි ව්‍යාපාර කටයුතු කරද්දී මිනිස්සු ගැන හිතනවා. ඒ කියන්නේ සමාජයේ ගැන සමාජයට අපෙන් දෙයක් වෙන්න ඕනේ. ඒ වගේම පරිසරය ගැන අපි හිතන්න ඕනේ අපි ව්‍යාපාරේ කටයුතු කරගෙන යන්න. එන්න ඒක තමයි sustainability කියලා කියන්නේ.
එතකොට දැන් මම කිව්වා මූල්‍ය ප්‍රකාශන වලට දාන්නේ අපි මෙච්චර කල් දැම්මේ මූල්‍ය තොරතුරු විතරයි. මුදලින් මැනිය හැකි තොරතුරු. ඔය කීර්ති නාමය වගේ දේවල් දැම්මා. ඒවත් අපි මුදලින් මැනලානේ දැම්මේ. එතකොට මේ non financial information දාන්නේ කොහෙටද? එන්න එතකොට තමයි මේ International Integrated Reporting Council IIRC එකෙන් Integrated Report කියලා දෙයක් හඳුන්වලා දෙන්නේ. මේ ගැන දල අදහසක් තියාගන්න මේ ගැන ඔයාලා සෙකන්ඩ් ඉයර් එකේදී කතා කරා. එතකොට මේ Integrated Report වලදී ෆයිනෑන්ෂියල් තොරතුරු විතරක් නෙමෙයි. තීරණ ගන්න වැදගත් වෙන හැම තොරතුරක්ම manufactured capital ඒ කියන්නේ සමහරට නිෂ්පාදනය සඳහා භාවිත කරන දේවල් intellectual capital බුද්ධිමය දේපල සමහර විට එයාලා මොනවාට හරි පේරින් බලපත්‍ර අරගෙන තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් human capital සේවකයන්ගේ තියෙන දක්ෂතා කුසලතා ඒ දේවලත් බලපානවනේ. ඒ වගේම social and relationship capital සමාජෙත් එක්ක තියාගෙන යන්නේ යාළ මොන වගේ සම්බන්ධතාවයක්ද? එතකොට natural capital එයාලා පරිසරයෙන් කොයිතරම් දේවල් ගන්නවද? සාමාන්‍යයෙන් එයාලගේ බල ශක්ති පාරිභෝජනයක් මේ වගේද? එයා පරිසරය වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? ඒ වගේ දේවලුත් වැදගත් වෙනවා කෙනෙක්ට තීරණයක් ගද්දි ව්‍යාපාරයක් ගැන. එන්නේ තමයි මේ ස්ලයිඩ් එකෙන් අපිට කියලා තියෙන්නේ. Our focusing this session අපි මේ පාඩමේදී අවධානය යොමු කරන්නේ profit oriented organization. ඒ කියන්නේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ගැන. ඒ වගේම financial performance based on financial report. මූල්‍ය කාර්ය සාධනය based on මොන පදනම් කරගෙනද financial report. Financial report කියොම් දන්නවනේ ඉතින් ඔය අපි report පහක් ගැන කතා කරනවානේ. Comprehensive income statement, විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශය, ඔය වගේ දේවල්. හරහා අපි financial performance එක තීරණය කරන්න තමයි යන්නේ. එතකොට මොකක් හරි දෙයක් මනින්න අපිට මොකක් හරි උපකරණයක් හරි මොකක් හරි විදිහක් හරි තියෙන්න ඕනේ. දැන් අපි කතා කරන්න යන්නේ අපි කොහොමද financial statement බලලා financial performance එක තීරණය කරන්නේ කියන එක ගැන. ඒකෙදී අපි භාවිත කරන tools හතරක් තියෙනවා මේ පාඩමේදී කතා කරන. Tools for analyzing financial statement. පළවෙනි එක horizontal analysis. එහෙම නැත්නම් relative. දෙවෙනි එක trend analysis. තුන්වෙනි එක common size statement. එහෙම නැත්නම් vertical analysis. අනිත් එක ratio analysis. අපි මේ එකින් එකට කතා කරමු. මේ slide වල තිබ්බ මේ ගැන විස්තර. හරි. horizontal analysis. බලමු මේක මොනවද කියලා තියෙන්නේ. Analysis of financial statement items identify percentage change. ඒ කියන්නේ analysis of financial statement මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරනවා කොහොමද? percentage change. නිකම්ම වෙනස නෙවෙයි percentage change. ඒ කියන්නේ ප්‍රතිශතමය වෙනස. comparing with past period. ඒ කියන්නේ කලින් අවුරුද්දක තිබුණ දේවල් එක්ක අපි ඒකේ වෙනස් වීම තමයි සංසන්දනය කරන්නේ. නිකම්ම වෙනස් වීම නෙවෙයි ප්‍රතිශතාත්මක වෙනස. අපි ඉගෙන උදාහරණයක් බලමු. එතකොට තේරෙයි මොකක්ද මේ කියලා තියෙන්නේ කියලා. දැන්ට මතක තියාගන්න අපි මේ horizontal analysis එකේදී කරන්නේ percentage change එක. ප්‍රතිශතමය වෙනස compare කරනවා සංසන්දනය කරනවා කලින් අවුරුද්දේ ප්‍රතිඵලයත් එක්ක. එහෙම නැත්නම් any other base period. මේ base period කියන්නේ සමහර විට අපි පදනම් කරගත්ත අවුරුද්දක් වෙන්න පුළුවන්. ගොඩක් දුරට මේක past period එක තමයි වෙන්නේ. any other base period. දැන් මේකට horizontal analysis කියන්නේ සාමාන්‍ය horizontal කියවම මෙහෙම කෙලින් ඉරක් නෙමෙයි. මේ කෙලින් නෑ. ඒක එච්චර හිතන්න එපා. මෙහෙම කෙලින් ඉරක් නේ. දැන් මේක කම්පෙයාර් කරන්නේ එක අවුරුද්දක් තවත් අවුරුද්දක් එක්ක.
දැන් මේක 20යි 21 කියමුකෝ. එතකොට මේක 20යි 21 තමයි සංසන්දනය කරන්නේ. දැන් මේක නිකන් ටයිම් ලයින් එකක් වගේ. එක අවුරුද්දක ප්‍රතිඵලය දැන් මේක නම් සලකා බලන අවුරුද්ද මේ අවුරුද්දේ ප්‍රතිඵලය මෙන්න මේ අවුරුද්දත් එක්ක සංසන්දනය කරනවා. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේ අවුරුද්දේ සේල් එක 100යි කියලා. ගිය අවුරුද්දේ සේල් එක 100යි. මේ අවුරුද්දේ සේල් එක 50යි. එතකොට අපි බලනවා මේකේ ප්‍රතිශතාත්මක වෙනස. ගිය අවුරුද්දේ 100යි මේ අවුරුද්දේ 50යි. මේ අවුරුද්දේ කොච්චර වෙනසක් වෙලා තියෙනවද කියන එක වගේ. අපි එතකොට මේ ප්‍රතිශතාත්මක වෙනස ගන්න කොහොමද? අපිට මේක කෙලින් මේක 100යි මේක 50යි මෙතනට 50යි කියලා ගන්න බෑ. ප්‍රතිශතාත්මක වෙනස. කොහොමද මේ ප්‍රතිශතය ගන්නෙ? current period value එක. ඒ කියන්නේ current period value එක 50යි. දැන් මේ අපි සේල් එකේ ප්‍රතිශතාත්මක වෙනස තමයි බලන්නේ. ඒකෙන් අඩු කරනවා base period value එක. දැන් අපිට base period එක බොහෝ දුරට කලින් අවුරුද්දේ value එක. ඒ කියන්නේ 50න් අඩු කරනවා 100ක්. ඊට පස්සේ ඒක බෙදනවා base period value එකෙන්. base period එකේ value එක කීයද? 100යි. දැන් මේක ප්‍රතිශතාත්මක වෙනස බලන්න කොහොමද කියලා බලමු. 50න් 100ක් ගියාම ඍණ 50යි. ඍණ 50 බෙදනවා 100. එතකොට කීයද? 0.5 නේද? 0.5 නම් මේක ප්‍රතිශතයක් විදිහට ගන්න. 0.5 100න් වැඩි කරාම 100%යි. කොහමද මේක සුළු කරලා ගන්න. මෙහෙම. ඉන්න මේකේ හරි උදාහරණයක් තියෙනවා අපි ඒක බලමු. එතකොට ඔයාලට අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් 2014 සේල් එක තියෙනවා ලක්ෂ 5. 2015 තියෙනවා 4,75,000. ඊට පස්සේ percentage change එක අරගෙන තියෙනවා 105ක්. ඒක ඍණ 105ක් තමයි අරගෙන තියෙන්නේ. දැන් මේක කැල්කියුලේට් කරලා තියෙන්නේ අර විදිහටම. දැන් අපේ සමීකරණය මොකක්ද? මේ අවුරුද්දේ current period එකේ value එක ගන්නවා. දහස් වලින් අපි ගමු. ඒකෙන් අඩු කරනවා base period එකේ value එක. ඒ කියන්නේ ලක්ෂ 5යි, දහස් වලින් නම් 500යි. බෙදනවා base period value එක. එන්න ඒ විදිහට තමයි එතකොට මේ දශම ගණනක් නම් වැඩි කරන්න ඕනේ 100. එතකොට තමයි මෙන්න මේ 100% කියන එක ඇවිල්ලා තියෙන්නේ. මේකත් එහෙම. 2,65,000න් 2,69,000 අඩු කරලා 2,65,000න් බෙදනවා. එතකොට මෙන්න මේ ගාන එනවා. මේක හොරිසොන්ටල් කියන එක වෙච්ච විදිහත් ඔයාලට තේරෙනවනේ. මේක ටයිම් ලයින් එකක් වගේ එක අවුරුද්දක රිසල්ට් එකක් කම්පෙයාර් කරනවා තවත් අවුරුද්දක රිසල්ට් එකක් එක්ක. ඊට පස්සේ අපි ගන්නේ ප්‍රතිශතාත්මක වෙනස. ඔන්න ඒක තමයි හොරිසොන්ටල් ඇනලිසිස් එකේදී වෙන්නේ. ඊළඟට ට්‍රෙන්ඩ් ඇනලිසිස්. දැන් මේකේ රූප සටහන දැක්කම තේරෙනවා නිකන් මේක chart එකක් වගේ එකක් කියලා. අපි බලමු මේකේ මොනවද කියලා දෙන්නේ කියලා. Trend analysis. Analysis of change in accounting items over the past few period. Analysis of මේකේ change එක තමයි ගන්න. ඒ කියන්නේ වෙනස in accounting items. මොන හරි මේ ගිණුම් කරන item යන වල වෙනස ගන්නවා over the past few period. ඒ කියන්නේ මේක කම්පෙයාර් කරන්නේ එක අවුරුද්දක් එක්ක නෙමෙයි. සාමාන්‍ය සලකා බලන කාල සැලකිය අවුරුදු ගානක් වෙන්න පුළුවන්. අවුරුදු 10ක් වෙන්න පුළුවන්. අවුරුදු 20ක් වෙන්න පුළුවන්. ඒ වගේ චේන්ජ් එක බලන්නේ. හැබැයි මෙයාලා මේක කරන්නේ ફોකස් කරන්නේ. එහෙම නැත්නම් වැඩිපුර අවධානය දෙන්නේ ඩිරෙක්ෂන් එක ගැන. ඩිරෙක්ෂන් of change. ඒ කියන්නේ මෙහෙම. දැන් මේ chart එක දැක්කම මේකේ කියලා තියෙනවා මේක revenue එක තමයි මේ නිල් පාටින් දීලා තියෙන්නේ. අපිට දැන් මේක දැක්කම තේරෙනවා revenue එක වැඩි වෙවි යන තත්ත්වයක් තමයි තියෙන්නේ.
අපිට මේක යන ඩිරෙක්ෂන් එක හොයාගන්න පුළුවන්. සමහර විට මේක මෙහෙම තියෙන්න පුළුවන්. දැන් සමහර විට බිස්නස් එකක් කලින් අවුරුද්දත් එක්ක කම්පෙයාර් කරද්දී සේල් එක වැඩි වෙන්න පුළුවන්. අපි හිතමු දැන් මම මේ සේල් එකේ මේකක් අඳින්නේ කියලා. දැන් සේල් එක තියෙන්නේ මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. අඩු වෙවි යන තත්ත්වයක තියෙන්නේ. හැබැයි අපි අවුරුද්දක් එක්ක තව අවුරුද්දක් කම්පෙයාර් කරොත් මෙන්න මේ අවුරුද්දයි මෙන්න මෙතන තියෙන අවුරුද්දයි කම්පෙයාර් කරොත් අපිට සේල් එක වැඩි වෙනවා වගේනේ පේන්නේ. ඒ වුණාට හරියට බැලුවොත් බිස්නස් එක යන්නේ සේල් අඩු වෙවි යන තත්ත්වයක. ඉතින් මේ ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකෙන් කරන්නේ අපි යන දිශාව අපි මොන වගේ තත්ත්වයකද ව්‍යාපාරය මේ වෙද්දී ඉන්නේ කියන එක තමයි මේ ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකේදී අපිට පෙන්නන්නේ. මේක එක්ක percentage change එකක් වෙන්න පුළුවන් නැත්නම් absolute value එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමගේ මිලියන නම් මිලියන වලින් එහෙම දෙන්න පුළුවන්. මේක උදව් කරනවා predict කරන්න. ඒ කියන්නේ ඉතින් පුරෝකථනය කරන්න වගේ related future performance අපිට තීරණය කරන්න පුළුවන් ඉදිරියේදී ව්‍යාපාරය මොන වගේ දෙයක් වෙයිද කියන එක මෙන්න මේ ට්‍රෙන්ඩ් ඇනලිසිස් එකෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන්. තවම විනාඩියක් වෙන්න. හරි. ඊළඟට common size statement. එහෙමත් නැත්නම් vertical analysis. දැන් මේක vertical කියම දැන් horizontal කියන්නේ මේ වගේ ඉරක් නම් vertical කියන්නේ මෙන්න මේ වගේ කෙලින් ඉරක් නේ. හරි. අපි දැන් බලමු vertical analysis කියන්නේ මොකක්ද කියලා. This is a vertical analysis of financial statement. The total figure is taken as the base. මෙන්න මේක තමයි මේකේ තියෙන වැදගත්කම. Total figure is taken as the base. අපි අරකෙදි බේස් එක එහෙම නැත්නම් පදනම කරගත්තේ කලින් අවුරුද්දේ මූලික කාර්යසාධන. සේල් එක නම් ගිය අවුරුද්දේ සේල් එක. එතකොට මොකක් හරි ඩිප්‍රිසියේෂන් කියමුකෝ. ඒ කියන්නේ ෂෙයා කිරීම කියමුකෝ. ෂෙයා කිරීම ගිය අවුරුද්දේ ෂෙයා කිරීම එක මේ අවුරුද්දේ ෂෙයා කිරීම සංසන්දනය කරේ. ඒ වුණාට මේ vertical analysis එකේදී කරන්නේ total figure is taken as base. ඒ කියන්නේ අපි මොකක් හරි අපි එකක් තීරණය කරනවා මේ අවුරුද්දේම දෙයක් අපේ බේස් එක. එහෙම නැත්නම් පදනම විදියට. ඒකත් එක්ක තමයි අපි අනිත් ෆිගර්ස් වල percentage පෙන්වන්නේ. අනිත් ඒවාගේ වෙනස් වීම හරි අනිත් දේවල් පෙන්වන්නේ අපි සලකා බලන එකත් එක්ක කම්පෙයාර් කරලා. This is useful analysis. This is useful to analyze the content of the statement. Content එක analyze කරන්න වැදගත් වෙනවලු. In the income statement, the total figure is total turnover and in the balance sheet, it is the total assets. මේ ගැන ඉතිරි තන්න එපා. හරි. බලමු common size එකක් එහෙම නැත්නම් vertical analysis එකක් වෙන්නේ කොහොමද කියලා. මම දැන් ඔයාලට කිව්වා vertical නම් මෙන්න මේ වගේ ඉරක්. දැන් බලන්න මේකේ base එක විදිහට අරගෙන තියෙන මොකද්ද? net sale එක තමයි base එක. එහෙම නැත්නම් 100% කියලා අරගෙන තියෙන්නේ net sale එක. අපිට දැන් මේකත් එක්ක කම්පෙයාර් කරන්න ඕනේ නැහැ. කලින් අවුරුද්දක් එක්ක පස්සේ අවුරුද්දක් එක්ක මොකක්ද කම්පෙයාර් කරන්න ඕනේ නැහැ. මේ ටික අපිට අදාළම නැහැ. මේ අවුරුද්ද අපි ඇනලයිස් කරද්දී මේ අවුරුද්ද විතරයි අපිට අදාළ. මේ අවුරුද්දේ අපි සලකා බලන මොකක් හරි එකක් බේස් එකක් විදිහට තෝරගන්නවා. බොහෝ දුරට ඒක net sale එක තමයි තෝරගන්නේ. සමහර විට මෙතන ලක්ෂ 5ක් වෙන්න පුළුවන්. මේ ලක්ෂ 5 තමයි 100% කියලා අරගෙන තියෙන්නේ. එතකොට cost of sale එක මේ වගේ ගණනක් වෙන්න පුළුවන්. අපිට දැන් මෙහෙම දීලා තියෙද්දි මෙතන තියෙනවනේ ගාණ. ඒ ගාණ මෙන්න මේකේ ප්‍රතිශතයක් විදිහට තමයි පෙන්නලා තියෙන්නේ. උදාහරණයක් විදිහට 500 කියන්නේ 100 ගොඩක් නම් 500 කියන්නේ 100 ගොඩක් නම් මෙන්න මෙතන තියෙන අගේ
මේක ගුණ කරාම තමයි මෙන්න මේක ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ සම ප්‍රතිශත හදාගන්න. දැන් එන්න ඒ වගේ මෙන්න මෙතන තියෙන ගාන අපි හිතමුකෝ මේක 250ක් කියලා නෑ 250ක් වෙන්න බෑ මම ආසන්න වශයෙන් ගන්නෙ. මෙන්න මේක සුළු කරලා එන ගාන තමයි මෙන්න මෙතනට එන්නේ. මෙතනටත් එහෙමයි ග්‍රොස් මාර්ජින් එක මෙතන 300 තියෙනවා නම් 500 කියන්නේ 100 ගොඩක් නම් 300ක් කියන්නේ කොච්චරක්ද? අන්න ඒ වගේ මේ අවුරුද්ද එක තමයි අපි කම්පෙයාර් කරලා ගන්නෙ. කලින් අවුරුදු පස්සේ අවුරුදු මොකුත් වැඩක් නැහැ. දැන් අපි මේ අවුරුද්ද සලකා බලනවා නම් මෙන්න මේ අවුරුද්ද එකම අදාළ නැහැ. එන්නේ ඒ වගේ. අපි එක අවුරුද්දයි සලකා බලන්නේ. කෙලින් ඉරක් ගැහුවොත් මෙන්න මේ ටික විතරක් අපි සලකා බලන නිසා. දැන් ඊළඟට අපි කතා කරන්නේ රේෂියෝ ඇනලිසිස් එක. රේෂියෝ ගැන කතා කරන්න කලින් ඔයාලට මේ දැනට කරපු තුනේ ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් ඒක අහන්න. රේෂියෝ එක පොඩ්ඩක් දිගයි. ඒක නිසා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා දැන් අහන්න. trend analysis එක පොඩ්ඩක් ආයෙ පැහැදිලි කරන්න පුළුවන්? කොහේද මල්ලි? trend analysis. හරි. trend analysis කියන්නේ trend analysis කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. අපි දැන් අනිත් හැම එකම දැන් vertical analysis එකේ නම් එහෙම නැත්නම් common size එකේ නම් අපි මේ අවුරුද්දේ එක බේස් එකක් තෝරගෙන මේ අවුරුද්දේ අනිත් දේවල් වල ප්‍රතිශතේ බැලුවා. අපි ඇනලයිස් කරේ එක බේස් එකක් අරගෙන එක දෙයක් මේ අවුරුද්දේම එක දෙයක්. මේකෙදි නම් හොරිසොන්ටල් එකේදී නම් අපි කලින් අවුරුද්දක් බේස් එකක් පදනමක් කරගෙන කලින් අවුරුද්ද එකක් මේ අවුරුද්ද එකත් එක්ක සංසන්දනය කරා. වෙනස සංසන්දනය කරා. මේකෙදි අපි කරන්නේ වෙනසක් සංසන්දනය කරනවා. හැබැයි අපි මේකෙදි බලන්නේ ව්‍යාපාරයේ යන දිශාව. ව්‍යාපාරේ මොන වගේ දිශාවකටද ගමන් කරන්නේ කියන එක ගැන තමයි අපි මේකෙන් අදහසක් ගන්න. ඒ කියන්නේ දැන් මේක බැලුවොත් මෙතන මොකක්ද තියෙන්නේ? net income එක. මෙතන තියෙන්නේ revenue එක. ඒ කියන්නේ මෙතන අපිට මාක් කරලා තියෙන්නේ අවුරුද්දෙන් අවුරුද්දට දැන් මේ අවුරුද්දේ අපි හිතමුකෝ 25000යි කියලා. revenue එක මේක 25000යි. මෙතන. දැන් මේ අවුරුද්දේ අපි ඒක කියලා ගන්න. මේ අවුරුද්දේ අපි හිතමුකෝ 50000යි කියලා. මේ අවුරුද්දේ අපි හිතමුකෝ 75000යි කියලා. මෙන්න මේ වගේ අපි අවුරුද්දෙන් අවුරුද්දට පොයින්ට්ස් තියලා මේ අවුරුද්ද මෙච්චරයි මෙන්න මේ අවුරුද්ද මෙච්චරයි එහෙම මේ ටික යාකලා රේඛාව අඳිනවා. ඒ අවුරුද්දෙන් අවුරුද්දට අපිට මේකෙන් ගන්න පුළුවන් අදහස තමයි මේක ඇනලයිස් කරන්න. නැත්නම් මේක විශ්ලේෂණය කරලා අපිට ගන්න පුළුවන් අදහස තමයි ව්‍යාපාරي ගමන් කරන්නේ මොන වගේ දිශාවකටද. දැන් මේක බලුවම අපිට තේරෙනවා මේ අවුරුදු 2010 25යි 25000යි 2012 50000යි 2014 2016 75000යි. ඒ වගේ අපිට දැන් තේරෙනවා මේක මේ chart එක දිහා බැලුවම එන්න අපේ revenue එක වැඩි වෙලා තියෙනවා. අවුරුද්දේ revenue එක වැඩි වෙලා තියෙනවා. එතකොට අපි ඒකෙන්ම බලනවා net income එක කොච්චරද කියලා. net income එක බලාගෙන යද්දී අපිට පේනවා මේ sale එක revenue එක වැඩි වෙලා තිබුණාට net income එකේ හිම වැඩිවීමක් වෙලා නැහැ. අපිට හිතාගන්න පුළුවන් බිස්නස් එක අනාගතයේදී මොන වගේ දෙයක් වේද කියන එක. දැන් හිතන්නකෝ ඔයාලා revenue එක අපේ මෙහෙම තියන්නේ කියලා මෙන්න අඩු වෙවි යන තත්ත්වයක තියෙනවා. දැන් මේක දැක්කපු ගමන් අපිට කියන්න පුළුවන් අපේ බිස්නස් එක ලොස් වෙන පැත්තට යන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් මෙන්න මේ වගේ තැනකට දැන් ඔයාලා හිතන්න මෙන්න මේ වගේ තැනකට බිස්නස් එක අම්බාණක ලොස් වීගෙන යනින් ගම. හරිද? එතනදී පොඩි වැඩිවීමක් වෙලා තියෙනවා. 50000 තිබිච්ච එක 60000ට වගේ ගිහිල්ලා
ආයෙ බැහැගෙන යන තත්ත්වයක තමයි මෙයාලා ඉන්නේ. දැන් මෙයාලා මේ අවුරුද්දේ විතරක් කම්පෙයාර් කර මේ අවුරුද්දේ විතරක් සලකා බැලුවොත් 75000ක් 60000ක් කියනද 60000ක් තියෙන අපේ සේල්ස්. අපිට ප්‍රශ්නයක් නැහැ මේ ගාන ඇති කියලා හිතයි. දැන් ගිය අවුරුද්දත් එක්ක කම්පෙයාර් කරොත් මේක 2012 කියමුකෝ. 2012ත් එක්ක කම්පෙයාර් කරොත් 2012 50000යි මේ අවුරුද්දේ 60000යි. මේකෙන් අපිට වැඩිවීමක් වෙලා කියලා තමයි අපි හිතන්නේ. ඒ වුණාට ඇත්තටම ව්‍යාපාරේ ඉන්නේ මොන වගේ තැනකද? ලොස් වීගෙන යන තත්ත්වයක තමයි මෙයාලා ඉන්නේ. පොඩි ඉහළ යාමක් තිබුණාට මෙයාලා නිකන් බංකොලොත් වෙන්න පුළුවන් තරමක තමයි මේ ඉන්නේ. මේ වගේ අපිට බිස්නස් එක අනාගතයේදී මොනවා වෙයිද කියන එක තමයි මේකෙන් අපි බලාගන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඕකේ thank you. තමුක ප්‍රශ්න තියෙනවද දැන් කරපු ටිකේ? common size statement එකක් හදන්න කිව්ව percentage විතරක් දාන්න. නම් සයිස් එකේ. ඔව්. ඒ කියන්නේ අපි අර වටිනාකම දාන්න percentage change එක විතරක් දාන්නේ. ඒ කියන්නේ යාළ අපිට වටිනාකම් දීලා තියෙනවානේ. statement එක හදන්න ස්ටේට්මන්ට් එකක් හදන්න දුන්නොත් මුලින්ම ඔයාලා දැන් net sale එකේ අගය ලියන්න. ඔයාලට දීලා තිබ්බොත් vertical analysis එකේ යටතේ income statement එකක් හදන්න කියලා නිකම්ම income statement එකේ ආකෘතිය ලියනවා වගේ මේ වගේ ලියාගෙන යන්න. ඊගාවට ඒකේ ඇත්ත වටිනාකම් ටික ලියන්න. මෙතන ලක්ෂ 5යි ලක්ෂ 3යි ලක්ෂ 3යි වුණොම ඒ ටික ලියාගෙන යන්න. ඊට පස්සේ මේ net sale කියන එක 100 කියන එකට ආදේශිත කරන්න. මෙතන ලක්ෂ 5 ලක්ෂ 5 100ක් කියලා හිතලා මෙන්න මේකම තියන අගේ කොච්චරක්ද කියලා ඒක වෙනම පැත්තකින් හදාගෙන යන්න. අර අගයන් ටිකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට percentage change එක පෙන්වන්න ඕනේ. percentage එක පෙන්වන්න ඕනේ. change එක නෙමෙයි. percentage එක. ඒ කියන්නේ අපි බලන්නේ net sale වලින් cost of sale එක කොච්චරක්ද? net sale වලින් gross margin එක කොච්චරක්ද? ලාභ කොච්චරක්ද? net sale එකේ research and development කොච්චරක්ද? කියන එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. අර කිව්වා වගේ අගයන් ටික දැම්ම percentage ටික දැම්ම. එච්චරයි කරන්න ඕනේ. vertical analysis එකේදී. තමුගේ ප්‍රශ්න තියෙනවද? තියෙනවා නම් තව විනාඩියක් වගේ අතට දාන්න අපි ඊට පස්සේ රේෂියෝ වලට යමු. මම හිතනවා ප්‍රශ්නයක් නැද්ද කියලා කවුරුත් මොකද අහන්නේ නැති නිසා. අපි එහෙනම් රේෂියෝ ටිකට යමු නේ. අපිට වැඩිපුරම කතා කරන්නේ මේකේ රේෂියෝ ගැන. මේ රේෂියෝ ඇනලිසිස් එකේදී වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. Comparison of two interrelated values. Compare කරනවා එහෙම නැත්නම් සංසන්දනය කරනවා two interrelated. Interrelated කියන්නේ එකිනෙකට සම්බන්ධ මොනවා හරි අයිටමයන් දෙකක්. අපි සංසන්දනය කරනවා to understand the level of performance. මේ කාර්ය සාධනය අවබෝධ කරගන්න අපි කම්පෙයාර් කරනවා මොනවා හරි එකිනෙකට සම්බන්ධ අයිටමයන් දෙකක්. උදාහරණයක් විදිහට අපි සංසන්දනය කරනවා සේල් එකයි cost of sale එකයි. ඒ කියන්නේ අපි විකුණුම් පිරිවැය සංසන්දනය කරනවා. මේ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. එතකොට මේ රේෂියෝ කියන එක අපිට ඉදිරිපත් කරන්න පුළුවන් එක percentage එකක් විදිහට. ඒ කියන්නේ සේල් එකෙන් 125ක් තියෙනවා cost of sale එක. ඒ වගේම fraction එකක් විදිහට. ඒ කියන්නේ භාගයක් විදිහට. ඒ කියන්නේ නිකන්
අපි හිතමු ලක්ෂ 5යි කියලා සේල් එක. සේල් එක ලක්ෂ 5යි නම් ලක්ෂ 5යි ලක්ෂ 3ක් cost of sale එක. ඒ වගේ අපිට percentage fraction එකක් විදිහට මේක පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් times විදිහට, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් අපේ තොගය කී පාරක් විකුණුම් බවට පත් වුණාද? ඒක stock turnover ratio ඒ වගේ දෙයක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු අපේ cost of sale එක 1000යි කියලා. එතකොට ඒක average inventory එකෙන් බෙදුවම අපි ඉස්සරහට කතා කරමු. එහෙම ගත්තම අපිට වාර ගණනක් තමයි එන්නේ. ඒ කියන්නේ අපේ තොගය වාර කීයක් විකුණුම් බවට පත් වුණාද? ඒක වාර 5ක් වෙන්න පුළුවන්, 10ක් වෙන්න පුළුවන්. ඒ වගේ අපිට ටයිම්ස් වලින් වාර ගණනක් විදිහට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ රේෂියෝ කියන එක රේෂියෝ කියන එක මීනින්ග්ෆුල් වෙන්න නම්, ඒ කියන්නේ රේෂියෝ කියන එක තේරුමක් තියෙන නම් සාමාන්‍යයෙන් ගැළපෙන දෙකක් තමයි සංසන්දනය කරන්න ඕනේ. ඔයාලා දැන් නිකමට හිතුවොත් ඔයාලා සැලරි එකයි, ඒ කියන්නේ වේතනයි ඩිප්‍රිසියේෂන් ෂෙයර්ස් සංසන්දනය කරා කියන්නේ. ඒ දෙකේ සම්බන්ධයක් තියනවාද? ඒක දිහා බලලා අපිට මොකක් හරි දෙයක් තීරුම් ගන්න පුළුවන්ද? එහෙම බෑනේ. ඒක නිසා රේෂියෝ එකක් තීරුමක් තියෙන දෙයක් වෙන්න නම් එක්ක ඉන්ට්‍රා-ෆර්ම් කම්පැරිසන් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ආයතනය තුල සංසන්දනය කරනවා. එක්ක අපිට ඒක පුළුවන් ආයතනයක් තුල නම් ගිය අවුරුද්දත් එක්ක සංසන්දනය කරන්න. අපිට කියන්න පුළුවන් ගිය අවුරුද්දේ සේල් එක ලක්ෂ 5යි, මේ අවුරුද්දේ සේල් එක ලක්ෂ 3යි. ඒ වගේම it's plan. ඒ කියන්නේ අපි plan කරපු දෙයක් තියෙනවා. අපි plan කරලා තියෙනවා මේ අවුරුද්දේ සේල් එක ලක්ෂ 10ක් නේ කියමුකෝ. මේ අවුරුද්දේ සේල් එක ලක්ෂ 10ක් වෙයි කියලා හිතලා තියෙනවා. ඒ වුණාට ඇත්තටම තියෙන්නේ ලක්ෂ 5යි. ඒ වගේ එහෙම සංසන්දනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අද ඩිවිෂන් එක්ක එයාලගේ තාමකේ ඩිපාර්ට්මන්ට් එකක් එක්ක ඒ වගේ දෙයක් එක්ක සංසන්දනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් කම්පැනි එක ඉන්ඩස්ට්‍රි එකේ කොයි වගේ තැනකද ඉන්නේ? ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් දැන් අපේ කම්පැනි එක මාකට් එකේ 106ක් ඉන්නේ අපි. ඒ වගේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන්. හරි. ඊගොල්ලෝ operations of a business firm from financial perspective. ව්‍යාපාරයක ඔපරේෂන් එක මෙහෙයුම් කටයුතු මූල්‍යමය perspective එක. කියන්නේ මූල්‍යමය ආකාරයකට අපි බැලුවොත් මොන වගේද පේන්නේ කියන එක තමයි මේ ස්ලයිඩ් එකෙන් කියලා තියෙන්නේ. මම මේක තීරුම් ගන්න ලේසි වෙන්න කොටස් 3කට බෙදෙනවා. මේක 1 මේක 2 මේ ටික 3. මේ විදිහට. මේ පළවෙනි කොටස බැලුවොත් මොනවද තියෙන්නේ? non current liabilities. ඒ කියන්නේ ජංගම නොවන වගකීම්. ඒ වගේම equity. ඒ කියන්නේ හිමිකම්. මේ දෙකම මොනවාද? long term financing. ඒ කියන්නේ දීර්ඝකාලීනව මූල්‍ය සම්පාදනය කරගන්න ක්‍රම දෙක තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මේ හොයාගන්න සල්ලි අපි මොනවද කරන්නේ? කොටස අපි මෙන්න මෙතනට අරන් යනවා. ඒ කියන්නේ මේ දෙවෙනි තැනට. ඒ කියන්නේ අපි non current asset වල ජංගම නොවන වත්කම් වල අපි ආයෝජනය කරනවා. ජංගම නොවන වත්කම් වල ආයෝජනය කරා මොකක්ද වෙන්නේ ව්‍යාපාරයක? කලින් අපිට තිබුණේ මැෂින් එකයි. අපිට දැන් මැෂින් දෙකක් තියෙනවා. කලින් මැෂින් එකෙන් අපි යුනිට් 100ක් හදුවා කියන්නේ. දැන් අපි අතේ මැෂින් දෙකක් තියෙනවා. ඒ කියන්නේ අපි දැන් යුනිට් 200ක් හදනවා. ඒ කියන්නේ non current asset වල ආයෝජනය කරා කියන්නේ මේ ධාරිතාවය වැඩි වෙනවා. ඒකට මේ long term financing වලින් හොයාගන්න සල්ලි අපි කොටස non current asset වෙන යොදවනවා. අනිත් කොටස working capital. එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධනයේ විදිහට මෙන්න මෙතනට මේ තුන්වෙනි කොටසට අරගෙන යනවා. දැන් මේකත් මේ බිස්නස් සයිකල් එක වගේ තමයි. එයාලා තොග ගන්නවා, ඊට පස්සේ ඒක ණයට විකුණනවා වෙන්න පුළුවන්. එතකොට ණය ගැටුව ඇති වෙනවා. ඊට පස්සේ එයාලගෙන් අපිට සල්ලි ලැබෙනවා. ඒ වගේ අපි ණය හිමියන්ට ගෙවනවා. අපි ඒ වගේ වියදම් ගෙවනවා. ඔන්න ඒ වගේ working capital එකක් ව්‍යාපාරයක් ඇතුළේ වෙන විදිහට සංසරණය වෙනවා. ඔන්න ඕක තමයි මේ ටිකේ කියලා තියෙන්නේ.
මේ ටිකේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අක්කේ තුන්වෙනි එක පොඩ්ඩක් ආයෙ කියලා දෙනවා. තුන්වෙනි එක. තුන්වෙනි එකේ කරන්නේ working capital. ඒ කියන්නේ කාර්යක ප්‍රාග්ධනය. කාර්යක ප්‍රාග්ධනය කියවම අපි සාමාන්‍ය ජංගම වත්කම් වල ලියන්නේ balance sheet එකේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අපි ජංගම වත්කම් වල ලියන දේවල් තියෙනවානේ. ඉතිරි තොග, ණය ගැතියෝ, සමනද අත්‍යවශ්‍ය මුදල් ඔය වගේ දේවල් අපි ලියනවානේ. එන්නේ ඒ වගේ දේවල් වලට තමයි සාමාන්‍ය working capital එක කියන්නේ. කාර්යක ප්‍රාග්ධනය. එතකොට මේ කාර්යක ප්‍රාග්ධනයක ව්‍යාපාරයක සල්ලි යොදවනවානේ. මොකද තොග තියාගෙන ඉන්නවා කියන්නේ අපි ඒකට සල්ලි වලට යට කරලා තියෙන්නේ. අපි මේ හොයාගත්ත සල්ලි වලින්. අපි ණය ගැතියොන්ට ණයට විකුණනවා කියන්නේ අපි සල්ලි දීලා ගත්ත බඩු වෙන්න පුළුවන්. සල්ලි දීලා ගත්ත බඩු තමයි අපි යාට ණයට විකුණලා තියෙන්නේ. අපි එතනට සල්ලි යට කරලා තියෙනවා. අපි සල්ලි තියාගෙන ඉන්නවා. එන්නේ ඒ දේවල් තමයි working capital එක කියන්නේ. එතකොට අපි මේ සල්ලි වලින් එක්ක තොග ගන්නවා වෙන්න පුළුවන්. තොග අරගෙන අපි ඒව ණය ගැතියොන්ට විකුණනවා වෙන්න පුළුවන්. සාමාන්‍ය බිස්නස් එකක් කරන එදා කරන දේවල්. තොග ගන්නවා, විකුණනවා, එක්ක ණයට විකුණුවොත් ණය ගැතිවත්කම ඇති වෙනවා. නැත්නම් අපිට කිලින් සල්ලි වලට විකුණන්න පුළුවන්. ඒ හම්බෙන සල්ලි වලින් අපි අපේ ණය හිමියෝ ඉන්නවනම් ණය හිමියන්ට ගෙවනවා. අපේ වියදම් ගෙවනවා. ඒ වගේ දේවල් තමයි මෙන්න මේ ටික කියවෙන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. අපි ඊගාව ටිකට යමු. ගොඩක්ම මේ පාඩමේ කතා කරන්න තියෙන්නේ මෙතනින් එහාට. financial performance area. මූලික කාර්ය සාධන area. ආයතනික මූලික කාර්ය සාධනය ගැන කතා කරද්දී අපි කොටස් තුනක් යටතේ කතා කරනවා. එකක් operational activities. ඒ කියන්නේ මෙහෙයුම් කටයුතු හා සම්බන්ධව. අනිත් එක investing activities. ආයෝජන කටයුතු හා සම්බන්ධව. අනිත් එක financing activities. මූලික කටයුතු හා සම්බන්ධව. මේක යටතේ තව කොටස් කතා කරනවා. ඒ වලට තව කොටස් තියෙනවා. ඒ ටික පටල ගන්න බා අපි එකිනෙක කතා කරගෙන යමු. operational activities ගැන තමයි අපි මුලින්ම කතා කරන්න යන්නේ. performance in operational activities. operation කියන්නේ සාමාන්‍ය එදිනදා වෙන මෙහෙයුම් කටයුතු. මේක යටතේ අපි කතා කරන දේවල් රේෂියෝ කීපයක්ම තියෙනවා. මේක දීලා තියෙන රේෂියෝ වලින් අපි මුලින්ම කතා කරොත් profit on sales or turnover. ඒ කියන්නේ මේකට අපි profit එක සහ සම්බන්ධව රේෂියෝ තුනක් කතා කරනවා. එකක් තමයි gross profit ratio, දල ලාභ අනුපාතය. ඊට පස්සේ operational profit margin, මේක නම් මෙහෙයුම්, මේක net profit, සුද්ධ ලාභ අනුපාතය. ඔව්. මේ වගේ සමීකරණ වලට ඇති කියලා හිතනවා. මම දැනට net එකෙන් ගත්තා වගේ තියෙනවා. gross profit ratio ඒ කියන්නේ දල ලාභ අනුපාතය. දල ලාභ අනුපාතය. මේ දල ලාභ අනුපාතය අපි ගණනය කරන්නේ gross profit එක. බෙදනවා sales වලින්. sales දීලා නැත්නම් අපිට ආදායම දීලා කියනවා අපි ආදායමෙන් තමයි බෙදන්නේ. දල ලාභය විකුණුම් වලින් බෙදලා 100න් ගුණ කරාම තමයි දල ලාභ අනුපාතය එන්නේ. ඔයාලට පොඩි වාසියක් තියෙන ඔන්ලයින් එක්සෑම් එක තිබ්බොත් මේ රේෂියෝ කටපාඩම් කරන්න ඕනේ නැහැ. මේක නම් ඉතින් දල ලාභය ගන්නටම දන්නවනේ. සාමාන්‍ය ආදායම් ප්‍රකාශයක් තිබුණා විකුණුම් වලට පස්සේ මේකේ නම් විකුණුම් වලට පස්සේ විකුණුම් පිළිවෙල ඊට පස්සේ අපි එතනින් හොයාගන්නේ අපේ දල ලාභය. දැන් මෙතන තියෙන අගය තමයි මෙතන තියෙන අගය අරගෙන මෙන්න මේ සේල්ස් ලාභයක් තියෙනවනේ. එන්න එකෙන් බෙදුවම තමයි gross profit ratio එක එන්නේ. මෙන්න මෙතන අපි හිතමු උදාහරණයකට 500 තිබ්බා කියලා.
gross profit එක 100ක් තිබ්බා කියමු. අපි තුර මේක රේෂියෝ එක බලන්නේ කොහොමද? gross profit එක බෙදනවා net sale එකෙන් එහෙම නැත්නම් sales වලින් බෙදනවා වැඩි කරනවා 100. 500 බෙදුවා වැඩි කරා 100. ඉන්නේ එතකොට එන අගේ තමයි දල ලාභ අනුපාතය කියලා කියන්නේ. ඊළඟට operating profit margin ratio. ඒ කියන්නේ මෙහෙයුම් ලාභ ආන්තිගේ හරි මොකක් හරි වචනයක් කියන්නේ සිංහලෙන් නම් operating profit. operating profit එක අපි ගන්නේ කොතනින්ද? මොකක්ද මේ operating profit එක කියන්නේ? දැන් අපි ආදායම් ප්‍රකාශය ගත්තකින් මෙන්න මේ වගේ එකක් ගත්තකින් මෙතන මොන හරි අගයන් තියෙනවා කියලා හිතන්න. operating expense එක ගන්නේ ඉතින් අරගෙන වැඩක් නැති උච්චක. හරි මම ඔයාලට ඒකට සමීකරණ කියන්නම්. operating profit එක කියන්නේ මෙහෙයුම් ලාභය. මොකද මේ මෙහෙයුම් ලාභය කියන්නේ? ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපි sales වලින් cost of sale එක අඩු කරන් පස්සේ එනවනේ gross profit එක. gross profit එක එනවා. gross profit එකට අපි ඊගාවට ආදායම් ප්‍රකාශ මොනවාද එකතු කරන්නේ? අනෙකුත් ආදායම්. ඒ කියන්නේ other income එකතු කරනවා. other income එකතු කරනවා. ඊට පස්සේ ඒ ඔක්කොම එකතු කරලා එන අගෙන් නේද අපි ඔක්කොම වියදම් ටික අඩු කරන්නේ. ඒ වියදම් අඩු කරන්නේ අපි net profit එක ගන්න. ඒ වියදම් ඇතුළේ තියෙනවා sales and distribution. ඒ කියන්නේ විකිණීමේ හා බෙදා හැරීමේ වියදම් තියෙනවා. ඒ වගේම administrative expenses. ඒ කියන්නේ පරිපාලන වියදම්. admin cost එක තියෙනවා. ඊට පස්සේ financial cost තියෙනවා. ඒ කියන්නේ interest වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් financial cost ටික තියෙනවා. සාමාන්‍යයෙන් අපි මෙහෙමනේ අපේ සුද්ධ ලාභය ගන්න. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා දල ලාභය ගන්නවා. දල ලාභයට අනිකුත් ආදායම් එකතු කරනවා. ඔයාලා මේ වෙලාව මවා ගන්න අර මේ ආදායම් ප්‍රකාශනය. ඒකෙන් අඩු කරනවා තියෙන වියදම් ඔක්කොම. ඒ අඩු කරාම තමයි අපිට එන්නේ net profit එක. සුද්ධ ලාභය. net profit එකයි operating profit එකයි වෙනස් වෙන්නේ කොහොමද? net profit එකේ තියෙන operating profit එකේ නැති જાතිය මොනවාද? මෙන්න මෙතන ඉඳන් මෙන්න මෙතනට යනකම් අදාළ වෙන operating profit එක ගණනය කරන්නේ. ඒ කියන්නේ operating profit එක කියන්නේ gross profit එකට other income එකතු කරලා sales and distribution එක ඒ කියන්නේ විකිණීමේ හා බෙදා හැරීමේ වියදම පරිපාලන වියදම් admin cost විතරයි අඩු කරන්නේ. මේ financial cost කියන එක අඩු කරන්නේ නැතුව වෙන එකට තමයි අපි කියන්නේ operating profit. operating profit කියන්නේ. අපි මේ operating profit margin ratio එක කියන්නේ operating profit එක බෙදනවා net sale එකෙන්. ඒ කියන්නේ sales වලින් බෙදලා 100 වැඩි කරාම එන අගේ තමයි operating profit margin එක කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි අර නිකන් කොල්ට තවත් ලෙස gross profit එක අපි හිතමු 100ක් තිබුණා කියලා. other income 10ක් තිබුණා කියලා. ඒතර මේ ටික එකතු කරාම අපිට 110ක් ලැබිලා තියෙනවා. ඉලක්කම් ලියන විදිහ ගැන හිතන්න බා. අදහස් විතරක් ගන්න. දැන් අපි හිතමු sales and distribution වියදම් අපේ තිබුණා 50. admin cost එක තිබුණා 25ක්. financial cost එක තිබුණා 10ක් කියලා. අපි එතකොට මේකෙන් අඩු කරන්න ඕනේ මේ gross profit එකනේ operating profit එකනේ අඩු කරන්න ඕනේ මෙන්න මේ 50යි මෙන්න මේ 25යි විතරයි. financial cost අපි ගන්නේ නැහැ operating profit එක ගද්දි. 50 25 75යි. ඊට පස්සේ ඒක අඩු කරාම මෙන්න උගේ තමයි අපේ operating profit එක වෙන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒකට operating profit එක sale එකෙන් බෙදුවම තමයි sale එකෙන් බෙදලා 100 වැඩි කරාම operating profit margin එක හොයන්න පුළුවන්. ඊළඟට net profit margin. මම දැන් දල ලාභ ආන්තිකේ කියලා වෙනවනේ කියන්නේ. sorry සුද්ධ ලාභ net profit එක. ඒක හොයන්නේ net income එක.
net income එක බෙදනවා net sale වලින් වැඩි කරනවා CA. net income එක net sale එකෙන් බෙදලා CA වැඩි කරාම තමයි net profit margin එක එන්නේ. ඔයාලට මේ profitability ratio වලදී මට කියන්න තියෙන්නේ ඔයාලට සමීකරණ මතක තියාගන්න ඕනේ නේද? හැම මේ profit ratio හැම එකක්ම අපි බෙදන්නේ sale වලින්. sale එහෙමත් නැත්නම් revenue වලින්. එකම වෙනස gross profit කිව්ව gross profit ratio නම් gross profit එක බෙදන්නේ sale එකෙන්. operating profit නම් operating profit එක බෙදන්නේ sale එකෙන්. net profit නම් net profit එක බෙදන්නේ sale වලින්. යටට අනිවාර්යෙන් ඉන්නේ sale එක උඩට එන්නේ මෙන්න මේ තියෙන අදාළ profit එක. එන්නේ එහෙම මේක මතක තියාගන්න වෙන්නේ. මේ දෙකේ ප්‍රශ්නයක් තියෙනවද? ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. profit එක හැදෙන හැටි චුට්ටක් කියනද ඒකදී එතකොට other expenses එකතු වෙනවද? other expenses financial cost ඇරෙන්න අනිත් ඔක්කොම ටික එනවා. බොහෝ දුරට අර දෙක තමයි එන්නේ. admin cost එකයි sales and distribution දෙක අඩු කරාම නැති. සාමාන්‍ය other වලට අපි දාන්නේ මේ financial ඒවා නේද? වෙන මොන හරි other cost තියනවද? කොහමද මූල්‍ය නවනේ හැම එකක්ම අඩු වෙන්න ඕනේ කියලා හිතන්නකො. අර තොගහාන එහෙම දාන්නේ ඒකට නේද? එතකොට ඒවත් වෙනවද ඔපරේෂන් ප්‍රොෆිට් ගන්න? ඔව් තොගහානේ අඩු වෙන්න ඕනේ. මූල්‍ය නොවන මේ සාමාන්‍ය අපේ මෙහෙයුම් කටයුතු තියෙනවනේ. මෙහෙයුම් කටයුතු වලට අදාළ වෙන හැම වියදමක්ම අඩු වෙන්න ඕනේ. ෆයිනෑන්ෂියල් කොස්ට් එක ඇරෙන්න. ඔයාලට එච්චර මේකෙන් එහෙම ලොකු ගාණක් එන්නේ නැහැ. එච්චර සංකීර්ණ කරන එකක් නැහැ. එහෙම තිබුණත් අඩු කරා. මොකද ප්‍රශ්න තියෙනවද? net income එකට ගන්න මොනවද අක්කේ? net income එකට net profit එක බෙදනවා net sale එකෙන්. මේ net කියන වචන වැදගත් නැහැ sale. net profit එක බෙදන්න ඕනේ sale වලින්. ඊට පස්සේ වැඩි කරනවා CA. හරි හරි. ඊගාවට යමු. revenue performance එක. ඔයාලට මේවට සමීකරණ දුන්නද කියන්න දන්නේ නැහැ. අපිට නම් දුන්නා. අපි ඒක නිසා ලාවට වගේ ඒ ටිකත් කතා කරගෙන යමු. revenue performance කියලා තිබුණා නේද එතන? revenue performance. මෙන්න මේ revenue performance එකේ යටතේදී එයාලා සලකා බලන්නේ revenue එකෙන් කොච්චරක් එක එක දේවල් වලට වියදම් කරලා තියෙනවද? revenue එක මොන වගේ දේවල් වෙනුවෙන්ද එයාලා පාවිච්චි කරලා තියෙන්නේ කියන එක තමයි මේ revenue performance එක යටතේදී වෙන්නේ. ඒක යටතේදී අපි සාමාන්‍යයෙන් ගණනය කරන ratio තුනක් තියෙනවා. ඒ කියන්නේ revenue එකෙන් කොච්චරක් admin cost එක තියෙනවද? revenue එකෙන් කොච්චරක් sales and distribution cost එක තියෙනවද? ඒ වගේම revenue එකෙන් කොච්චරක් other income තියෙනවද? වගේ අපිට අදහසක් ගන්න පුළුවන් මේකෙන් revenue එකෙන් කොච්චරක් අපි මොන වගේ දේවල් වලට වැය කරලා තියෙනවද කියලා. උදාහරණයක් විදිහට දැන් මේක නම් මේ ගාණක් හදලා තියෙන්නේ. ඒ ගාණේ හිටියට දැන් අපිට පේනවා revenue එකේ administration cost එක කොච්චරක් තියෙනවද? 2016 110යි.
2017 10.5යි 10.5. අපිට පේනවා මේ හරියට බලාගෙන ගියොත් ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඔයාලා දන්නා සාමාන්‍ය ඇඩ්මිනිස්ට්‍රේෂන් කොස්ට් එකට වඩා අපේ සේල් එකට බලපාන්නේ මොනවද? සේල්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් කොස්ට් එකනේ. ඒ කියන්නේ විකිණින්න හා බෙදාහැරීම් වියදම් වලට වැඩිපුර වියදම් කරොත් නේ යාළුවගේ සේල් එක සාමාන්‍යයෙන් වැඩි වෙන්නේ නේ. වැඩිපුර මාකටිං වලට වියදම් කරොත්. එතකොට මෙන්න මේකේ හැටියට රෙවෙනියු එකේ සේල්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් වියදම් කොච්චරක් තියෙනවද කියන එක බලලා තියෙනවා. දැන් මේකේ බැලුවොත් 2.82 2.3 2.2 මේක එන්න අඩු වෙගෙන ගිහින් නේද තියෙන්නේ. අපිට ඒතකොට මේ වගේ රේෂියෝ බැලුව හැදුවම ගණනය කරාම අපිට අදහසක් ගන්න පුළුවන් මේ ව්‍යාපාරේ මේ ආදායම කොච්චර කොටසක් වැය කරලා තියෙනවද මේ දේවල් වලට. දැන් අපේ සේල් එක අඩු වෙලා නම් අපිට තීරණය කරන්න පුළුවන් සේල් එක අඩු වෙන්න මෙන්න මේක හේතුවක්. මොකද මේ දීලා තියෙන රේෂියෝ වල හැටියට නම් එන්න සේල්ස් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් වලට අපි වැය කරලා තියෙන ආදායම වැය කරලා තියෙන වියදම අඩු කරලා. එන්නේ වගේ අදහසක් ගන්න රෙවෙනියු පර්ෆෝමන්ස් එක. අපි ආදායම මොන වගේ දේවල් වලටද පරිභෝජනය කරලා තියෙන්නේ කියන එක ගැන අදහසක් ගන්න මේකෙන් පුළුවන්. ඒක යටතේ හරියට මෙන්න මේ රේෂියෝ තියෙනවා කියලා නැහැ. මේක යටතේ ඉතින් එකින් එකට අපි සලකලා බලන්න පුළුවන්. ඊළඟට efficiency in making revenue. Maintaining a better balance between higher turnover and profit margin. Profit margin එක ගැන කතා කරා. higher turnover කියන්නේ මොකද්ද? වරහන් අතර ගිය කියන stock turnover ratio කියලා. මොකක්ද මේ stock turnover ratio කියලා කියන්නේ? හරි. මොකක්ද මේ stock turnover ratio කියන්නේ? stock turnover ratio කියන්නේ මොකක්ද? අපිට සමීකරණය දීලා තියෙන්නේ cost of goods sold. ඒ කියන්නේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය බෙදලා තියෙනවා average inventory එකෙන්. ඒ කියන්නේ average inventory එක ගණනය කරන්නේ මෙහෙමයි. කලින් අවුරුද්දේ තොගයට එකතු කරනවා. ඒ කියන්නේ අවුරුද්ද මුල තොගේ අවුරුද්ද අවසන් තොගේ එකතු කරලා දෙකෙන් බෙදනවා. එහෙම තමයි average inventory එක ගන්නේ. මුල තොගේ අග තොගේ එකතු කරලා දෙකෙන් බෙදුවා. මොකක්ද එහෙම බෙදලා තියෙන්නේ cost of goods sold විකුණපු බඩු වල පිරිවැය average inventory එකෙන් බෙදලා. ඒ කියන්නේ අපි තොගේ කීපාරක් විකුණුම් බවට පත් කරලා තියෙනවද වගේ අදහසක් තමයි මේක එන්නේ. මේක වැඩි වෙන තරමට ආයතනයේ සේල් එක වැඩි කියන අදහස එනවා. මේකේ සමීකරණ විතරක් චුට්ටක් මතක තියාගන්න. stock turnover ratio. ඒක අපි කතා කරන්නේ මෙන්න මෙතනදී efficiency in making revenue. යටතේ කතා කරන ratio එකක්. ඊළඟට මේ performance of operational activities යටතේම අපි ආයෙ කතා කරනවා අපි return on investment or equity. ඒක ගැන කතා කරන්න කලින් මේ ටිකේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. මට විනාඩියක් දෙන්න. අක්කේ කලින් පෙන්නපු සමීකරණ ටිකක් පෙන්නන්න. මේ අර stock turnover ratio එකද ඕනේ? ඔව් අක්කේ. මේකෙදි කියවෙන්නේ තොගය කී වාරයක් විකුණුම් බවට පත් වෙලා තියෙනවද? ඒක වැඩි වෙන තරමට ආයතනයේ profitability එක වැඩි. නිකන් අර බඩු ගෙනාපු ගමන් විකිනන. ඒ වගේ අදහසක් තමයි මේකේ අගේ වැඩි වෙනවා කියන එකෙන් එන්නේ. මේකේ ඉන්නේ වාර ගාණක්. ප්‍රතිශතයක් එහෙම මොකුත් නෙමෙයි වාර ගාණක්. වාර 5ක් වෙන්න පුළුවන්, වාර 10ක් වෙන්න පුළුවන් ඒ වගේ.